සුබ දවසක් වේවා දුවල පුතාලා හැමෝටම ඔයාලා. අපි අද කතා කරන්නේ grade 8 වල පළවෙනි lesson එක numbering system. සංඛ්‍යා පද්ධති. එතකොට අපි මේක පොඩ්ඩක් ගණන් හදන්න තියෙන පාඩමක් අමාරු නැහැ. සංඛ්‍යා පද්ධති. ඉතින් ලෝකේ විවිධ වර්ගයේ සංඛ්‍යා පද්ධති පාවිච්චි වෙනවා. අපිත් සංඛ්‍යා පද්ධතියක් පාවිච්චි කරනවා සාමාන්‍ය ජීවිතේදී. අපි ඒක බිඳුවේ සිට 9 දක්වා සංඛ්‍යා 10ක් පාවිච්චි කරනවා අපේ ගණනය කිරීමේ කටයුතු සඳහා. එතකොට මිට අමතරව පරිගණකයට තේරෙන වෙනම සංඛ්‍යා පද්ධතියක් තියෙනවා බිඳුව සහ 1. එහෙම නැත්නම් විදුලිය ඇතිවීම සහ නැතිවීම කියන අවස්ථා දෙක. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන සංඛ්‍යා පද්ධතියත් පරිගණකයට තේරෙන්නේ නැහැ. ඒතර මේ අතර කොහොමද මේ කමියුනිකේෂන් එක වෙන්නේ? අපි සංඛ්‍යාවක් පරිගණකයට ඇතුළත් කරාම ඒ සංඛ්‍යාව කොහොමද යා තේරුම් ගන්නේ කියන කාරණාව තමයි අපිට ඉස්සරහට කතා කරන්න වෙන්නේ. එහෙනම් අපි පාඩම පටන් ගමු. මිනිසා තම කාර්යයන් පහසුවෙන් නිවැරදිව හා වඩාත් කාර්යක්ෂමතාවෙන් ඉටු කර ගැනීම සඳහා පරිගණක භාවිතා කරයි. නමුත් මිනිසාට සුපුරුදු භාෂාවන් පරිගණකයට ආකාරයෙන්ම තේරුම් ගැනීමට හැකියාවක් නොමැත. ඒ කියන්නේ අපි පාවිච්චි කරන සංඛ්‍යා, අපි පාවිච්චි කරන characters, images, නැත්නම් colors, sounds. එතකොට මේක අපිට humans ලාට මිනිස්සුන්ට අපිට තේරෙන විදියටම පරිගණකයට තේරෙන්නේ නැහැ. එයාට තේරෙන එකම භාෂාවයි තියෙන්නේ. මොකක්ද මේ භාෂාව? විදුලිය ඇතිවීම සහ විදුලිය නැතිවීම. විද්‍යුතය ඇතිවීම සහ විද්‍යුතය නැතිවීම කියන අවස්ථා දෙක තමයි යාට තේරෙන්නේ. දැන් අපි ලයිට් එකක් දැම්මොත් ලයිට් එකට තේරෙන්නේ නැහැ. විදුලිය තියෙනවා නම් ලයිට් එක පත්තු වෙනවා, ස්විච් එක දැම්මම ස්විච් එක ඔෆ් කරනවා කියලා කියන්නේ විදුලිය විසන්ධි කිරීමක් කරනවා. මේ අවස්ථා දෙක විතරයි ඕනම යන්ත්‍රයකට තේරෙන්නේ. එහෙනම් අපි කතා කරන හැම දෙයක්ම අපිට නිරූපණය කරන්න ඕන හැම දෙයක්ම මෙන්න මේ විදුලිය ඇතිවීම සහ නැතිවීම කියන අවස්ථා දෙක ඔස්සේ තමයි යා තේරුම් ගන්නෙ. Humans use computers to perform their tasks easy, accurately and efficiently. But the computer is not able to understand the human languages in the same way. Hari. අපි බලමු ඊළඟ slide එක. ඒ අනුව මිනිසා විසින් දෙනු ලබන පාට, ටෙක්ස්ට්, සංඛ්‍යා, නම්බර්ස්, රූප, ඉමේජස්, ශබ්ද, සවුන්ඩ් සහ වීඩියෝ වැනි සෑම ආකාරයකම දත්ත හා උපදෙස් පරිගණකය සංඛ්‍යාත්මක අගයක් ලෙස හඳුනා ගනී. Accordingly, the computer recognize all kind of data instruction such as text, numbers, images, sounds and videos which are main provided. Right. එහෙනම් මේ දක්වලා තියෙන සියලුම ආකාරයක data එකක් යා බිඳුව සහ 1 නැත්නම් විදුලිය ඇතිවීම සහ නැතිවීම කියන අවස්ථා දෙක ඔස්සේ තමයි තේරුම් ගන්නෙ. සංඛ්‍යා පද්ධතියක් කියනු කොමක්ද? What is a numbering system? නැත්නම් what is a number system? සංඛ්‍යා පද්ධතියක් කියනු සංඛ්‍යා ලිවීමට භාවිතා කළ හැකි ක්‍රමවේදයකි. A number system is a method that can be used to write numbers. සංඛ්‍යා පද්ධති කීපයක් පවතී. එක එක සංඛ්‍යා පද්ධති සඳහා නිශ්චිත සංකේත ප්‍රමාණයක් යොදා ගැනී. There are several number systems. A specific number of symbols are used for each number system. විවිධ සංඛ්‍යා පද්ධති වල විවිධ සංඛ්‍යා පාවිච්චි වෙන්නේ. දැන් අපි දෙකේ පාදේ ගත්තොත් බිඳුව සහ 1. අපි පාවිච්චි කරන්නේ 10 පාදයේ බිඳුවේ සිට 9 දක්වා සංඛ්‍යා 10. 8 පාදයේ ගත්තොත් බිඳුවේ සිට 7 දක්වා සංඛ්‍යා 8. 16 පාදයේ ගත්තොත් බිඳුවේ සිට 15 දක්වා සංඛ්‍යා 16. මෙන්න මේ විදිහට විවිධ සංඛ්‍යා පද්ධති වල විවිධ සංකේත පාවිච්චි වෙනවා. විවිධ සංඛ්‍යා පද්ධති අර මං කිව්වා වගේ අපිට ඉගෙන ගන්න තියෙන විවිධ සංඛ්‍යා පද්ධති. කිසියම් සංඛ්‍යාවක් අයත් වන්නේ කුමන සංඛ්‍යා පද්ධතියට දැයි දැක්වීමට එහි පාදය යොදා ගනු ලැබේ. බේස් එක. සංඛ්‍යා පද්ධති ඇති එකිනෙකට වෙනස් වූ සංකේත symbols ගණන එහි පාදය බේස් වේ. Its base is used to indicate which number system belong to a number. The number of distinct symbols in the numbering system is the base.
එහෙනම් පාදය මොකද්ද? මොනවාද අයිති වෙන සංකේත? යම්කිසි සංඛ්‍යා පද්ධතියකට. බයිනරි දෙකේ පාදය ද්විමය 0.1යි. අෂ්ටමය ඔක්ටල් 0 සිට 7 දක්වා සංඛ්‍යා 8යි. පාදය 8. දශමයේ සංඛ්‍යා 0 සිට 9 දක්වා සංඛ්‍යා පාදය තමයි 10. 10 පාදේ සංඛ්‍යා පද්ධතියකට සංඛ්‍යා 10ක් අයිති. 0 සිට 9 දක්වා තියෙන සංඛ්‍යා 10ක් තියෙනවා. බිඳුවත් එක 10 එකතු වෙන්නේ. හොඳයි. බිඳුවත් සමගතොත් 0 1 2 3 4 5 6 7 8 9. ඒතකොට 10 හැදෙන්නේ මෙතනින් එකකුයි බිඳුවක එකතු වෙලා. එහෙනම් 0 සිට 9 දක්වා සංඛ්‍යා 10 පාදයට අයිති වෙනවා. එතන සංඛ්‍යා 10ක් තියෙනවා. පාදය 10. ඊළඟට 16 පාදය. 16 පාදයේ සංඛ්‍යා වලට අයිති වෙන්නේ 0 සිට 15 දක්වා සංඛ්‍යා. නමුත් 10 පාදයේ 10 තියෙන නිසා මෙතනදී 16 පාදයේ 10 A 11 B 12 C 13 D 14 E සහ 15 F විදියට සටහන් කරලා තිනවා. තෝරා ගැනීමේ පහසුව සඳහා. එහෙනම් මේක තමයි 16 පාදයේ වෙන්නේ. right 16 පාදයේ සංඛ්‍යා 16යි. කොහොමද 16 හැදෙන්නේ? 0 ඉඳලා 15 දක්වා. 10 පාදයට සංඛ්‍යා 10යි 0 සිට 9 දක්වා. 8 පාදයට සංඛ්‍යා 8යි 0 සිට 7 දක්වා. 2 පාදයට සංඛ්‍යා 2යි 0යි 1යි. නැත 0 සිට 1 දක්වා කොත් එහෙම ඉතින් සංඛ්‍යා 2යිනේ තියෙන්නේ. right. එහෙනම් අපි මේක දිහා බලලා අපිට හොඳ තේරුම් ගැනීමක් කරන්න පුළුවන්. සංඛ්‍යා පාද කියන්නේ මොනවද? ඒ අදාළ පාදය මොකද්ද? සංඛ්‍යා කීයක් පාදයට අයිති වෙනවද කියලා. සංඛ්‍යාවක පාදය දැක්වීම. Indicate the base of number. right. අර අපි කිව්වා වගේ මෙතන පෙන්නලා තිනවා. සංඛ්‍යාවක් අයත් වන්නේ සංඛ්‍යා පද්ධතිය දැක්වීමට එහි පාදය යොදා ගැනීම. සංඛ්‍යාවට දකුණු පස කෙළවර පාදය දක්වනු ලැබේ. දකුණු පස පහලින් මේ තියෙන විදිහට අපි පාදය සටහන් කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ 10 පාදය නිසා අපි ඒකේ පාදය සටහන් කරන්නේ නැහැ. නමුත් සංඛ්‍යා පාදවලදී මේ සබ්ජෙක්ට් එකේ මේ විෂයේ මේ කොටසේ මේ පාඩමේ නම සංඛ්‍යා පද්ධති. එහෙනම් සංඛ්‍යා පද්ධති අපි ඉගෙන ගනිද්දී අනිවාර්යයෙන්ම පාදේ සටහන් කරන්න ඕන. මොකද එක සංඛ්‍යා පද්ධතියක් නෙමෙයි මෙතන තියෙන්නේ. 2 තියෙනවා, 10 තියෙනවා, 8 තියෙනවා, 16 තියෙනවා. එහෙනම් ඔබට පේනවා ඇති මේ කොටසේ දකුණු පස මෙන්න මේ පාදය සටහන් කරලා තියෙන 1.1 2 පාදය, 4යි 7 10 පාදය, 5යි 7යි 3 8 පාදය, 7B 16 පාදය. It's a base is used to denote the numbering system in which a number belongs. The bottom right corner of the number is shown. Hari. එහෙනම් පැහැදිලි. right. එහෙනම් අපිට හුරු පුරුදු ජීවිතේ අපි පොඩි කාලේ ඉඳන්ම පාවිච්චි කරපු සංඛ්‍යා පද්ධතිය තමයි 0 සිට 9 දක්වා තියෙන සංඛ්‍යා පද්ධතිය. අපි මේකට කියනවා 10 පාදය කියලා. මිනිසාට හුරු පුරුදු සංඛ්‍යා පද්ධතිය වේ. අපි සංකේත ඉලක්කම් ලෙස හැඳින්වීමට පුරුදු වී සිටිමු. සියලු අංක ගණිතමය කටයුතු සඳහා මිනිසා දශමය සංඛ්‍යා භාවිත කරයි. Decimal numbers. The numbering system is familiar to man. We have become accustomed to what we know as a code numbers. For all arithmetic, man use decimal numbers. අපි ජීවිතේ ඉපදිච්ච දවසින් ඉඳන්ම නේද මේ දක්වා පාවිච්චි කරලා තියෙන්නේ 10 පාදේ. ඒ නිසා අපි පාදේ සටහන් කරලා නැහැ. නමුත් නම්බරින් සිස්ටම් වලදී අපි පාදේ සටහන් කරන්න ඕනේ. සංඛ්‍යා පද්ධතිය 10 පාදේ නම් අයිති වෙන්නේ 0 1 2 3 4 5 6 7 8 9. right 10 අයිති නෑ. 10 කියන්නේ මෙතන එකකුයි බිංදුවකුයි අරගෙන. එහෙනම් 0 සිට 9 දක්වා සංඛ්‍යා 10ක් තියෙනවා ගණන් කරාම. මේ තියෙන්නේ අපේ 10 පාදේ සංඛ්‍යා. සංඛ්‍යාව ලියන විට එහි සංකේත පිහිටන ස්ථානය අනුව සංඛ්‍යාවේ වටිනාකම වෙනස් වේ. සංඛ්‍යාවේ වටිනාකම වෙනස් වේ. When the number is written, the value of the number varies according to the location of its symbols. උදාහරණ 1 2 3 යන සංකේතය යොදා ගැනීම ලිවිය හැකි සංඛ්‍යා පහත දැක්වේ. For examples, the numbers that can be written using symbols 1 2 3 are given below. 1 2 3 පාවිච්චි කරන විදිය බලන්න. පළවෙනි එකේ 1 2 3 1 3 2 2 1 3 2 3 1 3 1 2 3 2 1 right.
මේකේ වටිනාකම වැඩි මේක මොකද්ද? 321. වටිනාකම අඩු මේක 123. එහෙනම් ඒකේ වටිනාකම වැඩි 321 වටිනාකම අඩුයි 123 සාපේක්ෂව නේද? ඔබට මේකේ සටහන් කරලා පෙන්නලා දීලා තියෙනවා. රයිට්. ඊළඟට මේකේ ස්ථානීය අගයක් තියෙනවා. අපි ඒක බලමු මොකද්ද කියලා. හරි. දශමයේ සංඛ්‍යාවක් සෑදී ඇති ආකාරය අධ්‍යයනය කරමු. Let's study how a decimal number is made. කොහොමද මේ දශමයේ සංඛ්‍යාවක් හැදිලා තියෙන්නේ? 2 3 1 ගණක රාමුවක නිරූපණය කිරීම. 2 3 1 representation for a calculating frame එක. ගණක රාමු. ඉස්සෙල්ලා මුලින්ම abacus කියන concept එකත් මේ වගේ. දැන් ගණක රාමුයි ගත්තොත් එහෙම ඔබට පේනවා දැන් නේද? ඔයාලා පුංචි කාලේ ගණක රාමු කරලා ඇති. පළවෙනි එකේ තියෙන්නේ මේ 1 ඒවා. ඊළඟට තියෙනවා 10 ඒවා. ඊළඟට තියෙන්නේ 100 ඒවා. ඊළඟට 1000 ඒවා. 10000 ඒවා. ලක්ෂය ඒවා. මිලියන ඒවා. කෝටි ඒවා. මේ විදිහට තමයි ස්ථානීය අගයක් දක්වලා තියෙන්නේ. රයිට්. දැන් මෙතන මොකද්ද තියෙන්නේ? 1 ඒවා 1යි. 10 කොටස් 3ක් තියෙනවා. 100 කොටස් 2ක් තියෙනවා. රයිට්. අපි මෙතන 1යි 10 ඒවා 3ක් ගත්තොත් එහෙම 10 වැඩි කිරීම කැලි 3යි. එතන 30යි. 100 කැලි 2යි. 100 වැඩි කරනවා මෙතන 2කින් නේද? එහෙනම් මෙතන 200යි, මෙතන 30යි, මෙතන 1යි. එහෙනම් 231යි මේ වටිනාකම. මේක හොඳට තේරුම් ගන්න. මේක හොඳට තේරුම් ගන්න. මේක තමයි හරිම ලේසි ක්‍රමයේ තේරුම් ගන්න. දැන් මෙතන අපි වෙනස් කරොත් නේද? අපි තුමු මදටියට කියලා මේ තියෙන්නේ. මදටියට ප්‍රමාණය මෙතනින් වැඩි කරොත් නැත්නම් පබළු ප්‍රමාණය මෙතනින් වැඩි කරොත් වටිනාකම වෙනස් වෙනවා. මේ විදිහට තමයි අපි ගණක රාමු සිස්ටම් එක තියෙන්නේ. මේක හොඳට බලන්න හොඳට තේරෙන්න ඕනේ. දැන් මෙතන එක තියෙන්නේ 10 බිඳුවේ ගුණාකාරය. මෙතන තියෙන්නේ 10 එකේ ගුණාකාරය. මෙතන තියෙන්නේ 10 දෙකේ ගුණාකාරය. එහෙම තේරෙන්නේ නැත්නම් මෙතනින් බලන්නකෝ. 1 ඒවා 10 ඒවා 100 ඒවා. 1 ඒවා 1යි. 10 ඒවා 3යි. 100 ඒවා 2යි. එහෙනම් මේක අපි වෙනම හැදුවොත් 100 වැඩි කරනවා 2කින් 200යි 10 වැඩි කරනවා 3න් 30යි 1 වැඩි කරනවා 1යි 1යි 30යි 200යි 231යි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපිට නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ ගණක රාමුවක. මේක හොඳට තේරුම් ගන්න. මේක ගොඩක් අමාරු නෑ තේරුම් ගන්න. ඒ වගේම මේක හොඳට තේරුම් ගත්තොත් අපිට O level වෙනකම්ම වැඩේ ගොඩ දාගන්න ලේසි වෙනවා. right. binary numbers එකිනෙක වෙනස් සංකේත දෙකක් පමණක් භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය binary සංඛ්‍යා පද්ධතිය ලෙස හැඳින්වේ. ද්විමය සංඛ්‍යා පද්ධතියේ සංකේත බිඳුව 1. symbols of the binary number systems බිඳුව 1. මම කව දෙකේ පාදයට තියෙන බිඳුව සහ 1. ඇත්තටම දෙකේ පාදයේ කියන්නේ machine language එක යන්ත්‍රයට තේරෙන භාෂාව. විදුලිය ඇතිවීම සහ නැතිවීම කියන එක විදුලිය ඇතිවීම එකත් විදුලිය විසන්දීම බිඳුවත් විදිහට තමයි සංකේතවත් කරන්නේ. නැත්නම් මේක ඇල්ලලා අපිට කියන්න බෑනේ විදුලිය ඇති වුණා නැති වුණා කියලා කරන්ට් එක වදිනවා වගේනේ නේද? ඒක නිසා අපි මේක සංකේතයක් දාගෙන තියෙනවා බිඳුවකුයි ඉරි කැල්ලකුයි. right. එහෙනම් මේක තමයි binary numbers කියලා සටහන් කරගන්නේ. ද්විමය සංකේත වන බිඳුව හෝ 1 bit ලෙස නම් කර ඇත. binary symbols are named 0 or 1 bit. bit සමානයි binary digits. බිඳුව හෝ 1 bit එකක්. ඔන්න දෙකේ ගුණාකාර දීලා තිනවා. දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3, දෙකේ 4, දෙකේ 5, දෙකේ 6, දෙකේ 7, දෙකේ 8, දෙකේ 9, දෙකේ 10. දෙකේ බිඳුවේ ගුණාකාර 1යි. ඕනම සංඛ්‍යාවක බිඳුවේ ගුණාකාර එකක් වෙන එක නියතයක්. දෙකේ 1 කියලා කියන්නේ එම සංඛ්‍යාව කියන්නේ 2. දෙකේ 2 කියලා කියන්නේ 2 වැඩි කිරීම 2 4යි. දෙකේ 3 කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 8යි. දෙවර 2 4යි 4වත් 2 8යි. දෙකේ 4 කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 16. ඒ විදිහට තමයි සංඛ්‍යා හැදිලා තියෙන්නේ. නැත්නම් මම මේ කියාගෙන ගියොත් එimhe ඔයගොල්ලන්ටත් එපා වෙයි නේද? right. ඒතර කොහොමද යන්නේ? 1 2 4 8 16 32 64 128 256 512 1024 2048 4096 මේ විදිහට තමයි යන්නේ දෙකේ ගුණාකාර විදියට. දෙකේ 10 වෙනකන් දීලා තියෙනවා. right. එහෙනම් ඔබට පුංචි අදහසක් ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් පැටලෙනවා වෙන්න පුළුවන්. දෙතුන් පාරක් මේ වීඩියෝ එක බලන්න. නොතේරෙන එකක් තිබුණොත් අපිට කමෙන්ට් එකක් දාන්න group එකේ. 1.1 දෙකේ පාදයේ විහිදුවා දැක්වීම expansion of. බලමු මොකද්ද මේ? යම්කිසි සංඛ්‍යාවක් එක් සංඛ්‍යා පද්ධතියකින් වෙනත් සංඛ්‍යා පද්ධතියකට හැරවීමේ අවශ්‍යතාව. The need to convert a number from one number systems to another number system. අප
අපි විසින් පරිගණකයට දෙනු ලබන සියලු ආදාන පරිගණකය තුළ ද්විමය ආකාරයෙන් පවත්වා ගැනීම. තවද පරිගණකය තුළ ද්විමය ආකාරයෙන් පවතින දත්ත සකස් කර තොරතුරු ලෙස ප්‍රතිදානය කරනු ලැබේ. පාට, රූප, ශබ්ද, වීඩියෝ වැනි ආකාරවලින්. පරිශීලක විසින් යතුරු පූර්වයෙන් ආදානය කරනු ලබන සංඛ්‍යාවක් පරිගණකය තුළ සටහන් කෙරුණේ එහි ද්විමය ස්වරූපයෙන්. එහෙත් ඒ නැවත පරිශීලකයාට පෙනෙන ලෙස සංදර්ශකයේ දිස් කරුණේ දශමය ලෙසින්. එබැවින් යම් සංඛ්‍යාවක් එක් සංඛ්‍යා පද්ධතියක සිට වෙනත් සංඛ්‍යා පද්ධතියකට හැරවීම අපිට වැදගත් වෙයි. ඒ කියන්නේ ළමයි දැන් අපි හිතමු 5 කියන එක 5 කියන සංඛ්‍යාව අපි එන්ටර් කරාම ඒකේ බයිනරි වලට හැරවෙනවා. ඒ කියන්නේ බිංදුව සහ එකේ කෝඩ් එකට හැරවෙනවා. එයා තේරුම් ගන්නවා. නමුත් ඒක අපිට පෙන්නලා වැඩක් නැහැ. අපිට ඒක තේරෙන්නේ නැහැ. නැවත එයා මොකද කරන්නේ? අපිට පේන්න නැවත 10 පාදයට හරවලා සංඛ්‍යාව පෙන්නනවා. ඒ කියන්නේ අපි 10 පාදයේ සංඛ්‍යාවකින් ඇතුළත් කරාම එයා ඒක 2 පාදයට හරවලා තේරුම් අරගෙන අපිට නැවත ඩිස්ප්ලේ කරන්න පෙන්වන්න නැවත 10 පාදයට හරවනවා කියන කතාව තමයි මේ තියෙන්නේ. රයිට්. මේ තියෙන්නේ අපි 1.1 2 පාදයෙන් 10 පාදයට හැරවිලා තියෙන විදිය. රයිට්. අපි මේක ඉස්සරහට කතා කරමු. මෙතන උදාහරණයක් පෙන්නලා තියෙනවා යාලට කොහොමද ඒක හැරවෙන්නේ කියලා. පරිශීලක යතුරුපුරේ අංක 9 බොත්තම එබීම press the 9 button on the user keyboard. සකසනය මගින් එය බිංදුව කීයද 0.0.1.2 එක ලෙස බිට් රාමුවකින් හඳුනා ගන්නවා. The processor detect it 000101 in a bit pattern. මොඩරේ මත අංක 9 දර්ශනය වීම. නැවත යා මොනවද කරන්නේ අපිට මේක පෙන්නනවා 10 පාදයෙන්. The number 9 appears on the monitor. හරි. ඒතර අපි ගත්තොත් 9 කියන එක දෙකෙන් බෙදුවට පස්සේ මෙන්න මේ උත්තරයක් තමයි එන්නේ. නැවත අපි 10 පාදයට හැරෙවුවට පස්සේ අංක 9ම අපිට පෙන්නනවා. මේ 10 පාදයේ දෙකට හැරවීමත් දෙක 10ට හැරවීමත් තමයි මෙතන තියෙන්නේ. අපි ප්‍රැක්ටිකල්ස් කරද්දී ලැබ් පටන් ගත්තට පස්සේ ගණන් ටික හදමු. එතකොට ඔයාලට මේක හොඳටම පැහැදිලි වෙනවා. right. ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට හැරවීම. converting decimal numbers into binary numbers. දශමය සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතිරි අගයේ සටහන් කරමින් අවසානයේ ඉතිරි අගයේ ලෙස බිංදුව ලෙස ලැබෙන තෙක් දිගින් දිගටම බෙදනු ලැබේ. ඉන්පසු අවසානයේ ලද බිට්ටුවේ සිට මුලින්ම ලද බිට්ටුව දක්වා සටහන් කරනු ලැබේ. Divide the decimal number by 2 and write the remainder until the final value is 0. It is then noted from the last bit to the first bit. උදාහරණ 1 3 1 බිංදුව සංඛ්‍යා ද්විමය සංඛ්‍යාවක් බවට හැරවීම. Converting the number 13102 to binary number. ඔබේ ටියුට් එකේ දක්වා ඇත කියලා දාලා තිනවා. මේක අපි කන්වර්ට් කරන විදිය. හරි. අපි චුට්ටක් බලමු ඊළඟ ස්ලයිඩ් එකෙන්. ද්විමය සංඛ්‍යාව ඊළඟට ස්ථානීය අගය දීලා තිනවා. අර 1.1.1.3 දින තියෙන එක. මෙතන ඔයගලන්ට පේනවා ඇති සංඛ්‍යාව තියෙනවා. ඊළඟට මෙතන ස්ථානීය අගය මම කිව්වා මෙතන තියෙන්නේ 2.2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 ඔහොම තියෙන්නේ. ඕනම සංඛ්‍යාවක බිංදුවේ ගුණාකාරය 1යි. එහෙනම් 2 බිංදුවත් 1යි. 2 1 කියන්නේ එම සංඛ්‍යාව 2යි. 2 2 කියලා කියන්නේ 2 වැඩි කිරීම 2 4යි. 8 16 32 64 ඔහොම තියෙනවා. ඊළඟට අපි කරන්න ඕන මේ තියෙන එක මෙතනින් ගුණ කරන එක. එතකොට බිංදු මේ 1 බිංදුවෙන් වැඩි කරාම බිංදුවයි 2 බිංදුවෙන් බිංදුවයි 4 බිංදුවෙන් බිංදුවයි 8 එකකින් වැඩි කරාම 8යි 16 බිංදුවෙන් වැඩි කරාම බිංදුවයි 32 එකකින් වැඩි කරාම 32යි බිංදුව 64කින් වැඩි කරාම බිංදුවයි 128 එකකින් වැඩි කරාම 128. එහෙනම් මෙතන උත්තරේ එන්නේ 128 ධන 32 ධන 8 නේද? රයිට්. එහෙනම් මෙහෙම එකතු කරලා බලමු කොහොමද උත්තරේ එන්නේ කියලා. ධන 8 ගත්තාම එකතු කරාම 128ට අපි ගත්තොම උත්තරේ එන්න ඕනි 168. රයිට්. මේ තියෙන උත්තරේ මේක නෙමෙයි මෙතනට අදාළ උත්තරේ තමයි මේ තියෙන්නේ. බලන්න ඔයාලත් හදලා ඊළඟට තියෙනවා මෙතන 1.1 මේකට දැම්මොත් වැඩි කරලා ගත්තොත් එහෙම 23 එන්නේ මේ දෙකේ පාදය මේ 10 පාදයට හරවලා තියෙන්නේ. රයිට්. චුට්ටක් හරවලා බලන්න මෙතන ගුණාකාර ලියනවා නම් 2.2 2 1 2 2 2 3 2 4. දැන් මෙතන ගත්තොත් 2 බිංදුව කියන්නේ 1යි මෙතන 1 2
4 8. එහෙනම් 8 වරක් 1 8යි. ඒ විදිහට මේ තිනකින් වැඩි කරලා ගත්තට පස්සේ උත්තරේ එන්න ඕනි 23 කියලා කියනවා 10 පාදේ. කියන්නේ දැන් මෙතන එකනේ තියෙන එක එකෙන් වැඩි කරාම 1යි. 2 බිඳුවෙන් වැඩි කරාම 0යි. 4 එකෙන් වැඩි කරාම 4යි. බිඳුව 8ෙන් වැඩි කරාම 0යි. 1 10ෙන් වැඩි කරාම 16. 16 4යි. 20යි 1යි. 21යි නේ දෙන්න ඕනි. රයිට්. විතර 23ක් දාලා තියෙන්නේ. පොඩ්ඩක් ඔයාලා චෙක් කරලා බලන්න. මට පේන විතර මේක වැරදි වගේ. ඔයාලට තේම උත්තරයක් දෙන්න කියලා. හරි උත්තරය හොයලා දාන්න තියෙන්නේ. රයිට්. පොඩි එක්සර්සයිස් එකක් කරමු. රයිට්. ඒ අනුව අප විසින් පරිගණකයට ආදානය කරනු ලබන පාට, ශබ්ද හා රූප ආදී දත්ත සහ උපදේශ පරිගණක මතකය තුල තැන්පත් වන්නේ ද්විමය බිට්ටු අනුක්‍රමයක් වශයෙන්. ඉන්පසු ද්විමය ආකාරයෙන් දත්ත සැකසී ද්විමය ආකාරයේ සිට නැවත පාට, රූප, ශබ්ද ආදී ලෙස ප්‍රතිදානය කරයි. එබැවින් පරිගණකයේ සියලුම ආකාරයේ දත්ත සැකසීමට පෙර ද්විමය ආකාරයට හැරවීම කළ යුතුය. අර අපි කියපු කතන්දරයම තමයි. පරිගණකය තුල සියලු කාර්යයන් බිඳුව හා 1 යන අවස්ථා දෙක අනුසාරයෙන් ක්‍රියාත්මක වේ. දත්ත ද්විමය ආකාරයෙන් පරිගණකයේ ප්‍රධාන මතකයේ වෙත ලබා ගැනේ. ඉන් අනතුරුවම ද්විමය බිටු රටාව සකසන වෙත යවා ඒ හඳුනාගෙන සැකසීමෙන් පසු නැවත මතකයේ වෙත යොමු කෙරේ. ඉන්පසු අදාළ ප්‍රතිදාන උපාංගය වෙත යොමු කෙරේ. ඒ අනුව පරිගණකයේ සියලු ආදාන සැකසීම හා ප්‍රතිදාන කාර්යයන්ට අදාළ ද්විමය ආකාරයේ පවතින දත්ත පරිගණකයේ සංරචකවලට ගලා යන ආකාරයට පහත රූපයෙන් දැක්වේ. රයිට්. මම ඉංග්‍රීසි මිනින් එකත් කියවන්න යන්නේ තවත් එතකොට අපේ වීඩියෝ එක දික් වෙන නිසා. රයිට්. අපි එහෙනම් ඊළඟ chapter එකෙන් ඊගව දවසේ කතා කරමු. එතකම් මේක හොද්දට 3-4 පාරක් බලන්න ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම පරිස්සමින් ඉන්න.